සුබ දවසක් හැමෝටම මම අදාළේ අපිට දැන් තියෙන තමයි රචනා ප්‍රශ්න වල අන්තිම ප්‍රශ්න තුන නේද? එතකොට B කොටසේ අන්තිම ප්‍රශ්න තුන තමයි තියෙන්නේ. එතකොට අපි ප්‍රශ්න තුනට යනවා. එතකොට මුලින්ම මම මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නෙට මේ වෙන්නුවක අඳගත්තා. ඕන වෙන වෙන්නුව. බලන්න මේ මෙහෙම එකක් කියලා දෙනවා. භාෂා දැනුම පිළිබඳ පරීක්ෂණ සහභාගීව ආයෝජනය කරන එක් භාෂාවේ සමත්යේ සංඛ්‍යා පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමේ සුසු වෙන්නුවක මෙහි දැක්වේ. වෙන්නුවක පිටපත් කරන පහත් වර්ග ඇසුරේ මේ සම්පූර්ණ කරන්න. එතකොට ඒක ලකුණු 4ක් දෙනවානේ මේක දා ගන්න ඕනේ. එතකොට මුලින්ම සිංහල සමත් ගණන. එතකොට සිංහල පවණක් නෙවෙයි කියන සිංහල සමත් ගන්න. එතකොට අපි සිංහල කියන එකට අයිති ටික. ඒ කියන්නේ 126 ලියන්න ඕනේ මෙන්න මේක උඩ. හරිද? හරි. ඊට පස්සේ දෙමළ සමත් ගණන. එතකොට දෙමළ සමත් ගණන කියන්නේ මේක දෙමළ පවණක් නෙවෙයි. එතකොට දෙමළ සමත් කියනොත් ඒ මුළු රවුමටම අයිති. හරිද? භාෂා තුනක සමත් ගණන කියන්නේ භාෂා තුනම කියන්නේ තුනටමයි. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි 15 කියලා කියන්නේ. හරිද? ඒක මුලින්ම අඳුරා ගන්න ඕනේ. ඊට පස්සේ සිංහල දෙමළ සමත් ගණන. එතකොට මේක කියලා ගන්නේ සිංහල හා දෙමළ පමණක් කියලා. ඒකින්ද සිංහල හා දෙමළ. කියලා අයිති වෙන්නේ කොයි ටිකද? 22. සිංහල හා දෙමළ. එතකොට බලන්න සිංහලයි දෙමළයි අයිති වෙන්නේ මෙන්න මේ ටික. සිංහලයි දෙමළ පමණක් වල මේ ටික. එතකොට මේ ටික අයිති වෙන සිංහල දෙමළ කිව්වා. එතකොට 22 ලියන්න ඕනේ. මෙන්න මේ කොටස් දෙකම අයිති වෙනවා. මම ඒකෙන්ද මෙන්න මෙතන හරියට ලියා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ එක 22ක් පෙන්නනවා. හරිද? ඒකම තේරෙනවා කියලා හිතනවා. මෙතන හරියටම 22ක් එනවා. ඒ කියන්නේ දෙකටම අයිති එක තමයි 22 කියලා කියන්නේ. මෙන්න මෙතන. ඊට පස්සේ එක බලන්න ඊට පස්සේ එක දෙමළ පමණක් සමත් 6. දෙමළ පමණක් සමත් කියන්නේ දෙමළ වලට විතරක් අයිති ටික. එහෙනම් කොයි ටිකද මෙන්න මේ ටික තමයි අයිති ටික. එතකොට අයිති නැති ටික අපි පොඩ්ඩක් අපුරු දාගත්තොත් මට මෙහෙම වැඩක් කරන්න. බලන්න මෙන්න මේක සම්පූර්ණ එක 22යි. එතකොට මෙන්න මෙතන 15ක් තියෙනවා. එහෙනම් මෙතනට කියලා දෙන්න ඕනේ. 22න් 15 අඩු කරලා. ඒ කියන්නේ 7යි. මම ඒක හොයාගන්න දැම්මා. එතකොට මෙන්න අපි දන්නේ නැත්තේ මෙන්න මෙතන කොටස දාන්නේ නේද? එතන මෙහෙම එකක් කියලා. ඊට පස්සේ ඔය විදිහම පළවෙනි රෝම ඉලක්කයට ඕන වෙන්නේ. මම මේ හත දැම්මේ මට ලේසි වෙන්න. අපි දෙවෙනි රෝම ඉලක්ක කරගන්න කියලා බලමුකෝ. හරි. අපි රෝම ඉලක්ක දෙකට යන්න. බලන්න ඒකේ තියෙන මෙහෙම එකක්. ඒකේ තියෙනවා ඉංග්‍රීසි සමත් ගාන 65ක් නම් කියලා. සිංහල පමණක් සමත් ගාන බලන්න. ඉංග්‍රීසි සමත් ගාන 65ක්. ඒ කියන්නේ මම මේ මුල් රෝම 65ක් කියලා ගත්තා. එහෙනම් සිංහල පමණක් සමත් ගාන බලන්න. හරිද? ඒක පාඩම ලේසි. හැබැයි ඊට කලින් අපිට දෙයක් ඕන වෙනවා. සිංහල පමණක් මෙන්න මෙතනගේ අපි දන්නේ නැහැ. ඒකින්ද මට මෙන්න මේ මුළු රවුමේ ගත්ත හැකි මෙන්න මෙතනගේ. මම මෙතන රිසෙට් කියලා දාගත්තොත් මෙන්න මේ මුළු රවුම, ඒ කියන්නේ T රවුම ඔක්කොගේම එකතු 46ක් වෙන්න ඕනේ. එතකොට ඒකේ 46ක් වෙනකොට මේක අරගෙන හොයාගන්න පුළුවන්. එතකොට 46 සමගමයි 22 දාන 6 දාන 20. තොර 22යි 6යි කීයද 28යි 46 වෙන්නේ 28 සමාන 20. එතකොට 10ට සමාන සෙට් කරලා මෙතන 22යි මෙතන 6යි. හරි. sorry ඉංග්‍රීසි දවල්. හරි. ඒක හරි. ඊට පස්සේ ඒගොල්ලෝ රිසෙට් සමානේ 18ක් කියලා ආවද? දැන් අපි මෙන්න මෙතන එක. මෙතන මොකද x කියලා ගන්නවා. එතකොට 65 සමානයි x ධන 15 ධන 18. එතකොට 15යි 18යි 33යි 65 ඊට 33 සමාන x. එතකොට එනවා 32ක්. x සමාන 32. කියන්නේ මෙතන එනවා 32ක්. හරිද? හරි. ඒක හරි. ඊට පස්සේ දැන් මෙතන බලන්න අපිට දැන් මෙන්න මේක නෝන වෙන්නේ මම මෙතන ගන්නවා y කියලා. එතකොට ඒක පමණක් හොයාගන්න. එතකොට ඒකේ අගේ එන්න ඕනේ. අපි ඔක්කොම සමාන කරලා දේරාමයේ අගේ එන්න ඕනේ 126 සමානයි 22යි මෙතන තියෙනවා 22 දාන 32 දාන 15 දාන y.
බලන්න මේක ආවේ කොහොමද කියලා. මෙතන y, මෙතන 32, මෙතන 15, මෙතන 15ක් වගේ නේද? 32 දාන y. y මෙතන 32යි, මෙතන 22යි. හරි. දැන් බලන්න මෙතන එකතු වෙනවා 126යි. මෙතන 54යි. සමානයි y. එතකොට එනවා 72යි. එතකොට රෝම ඉලක්කම් දෙකේ යන තියෙන්නේ සිංහල පමණ සමත් ගන්න සිංහල පමණ සමත් ගන්න 72යි. හරිද? මේ තමයි රෝම ඉලක්කම් දෙකේ උත්තරය. සිංහල පමණක් සමත් ගන්න 72යි. හරි. ඊට පස්සේ යනවා අපි ඊළඟට වෙනසින සිසුන් සංඛ්‍යාව 215 ඒකේ එක් විශේෂයක් සමත් නොවු ගන්න. එතකොට මේ ඔක්කොගේම 215ක් තියෙනවා නේ. බලමු මේකේ නැති ටික. රෝම ඉලක්කම් 3 ඒක බලන්න මෙහෙම. මම මේ රවුම ගන්න 126ක් කියලා. එතකොට මම 215 සමාන කරනවා. මම එළියෙන් අකුරක් ගන්නවා k කියලාවත්. මම 126 මේ රවුම. තව අපිට එකතු කරන්න ඕනේ 6යි 18යි. එතකොට අපි දන්න k. එතකොට 126 මේක ඔක්කොම එකතු කරලා මෙහාට ගමු. 215 මෙතන 132යි මෙතන 18යි 150යි. සමානයි k. එතකොට k ගේ උත්තරය එනවා 65යි. ඒ කියන්නේ අසමත් ගාන 65ක් ඉන්නවා. එක විෂයක් සමත් නැති ගාන. ඊට පස්සේ රෝමික හදලා මේ පිරිස යටත් පිරිස භාෂා දෙකකින්වත් සමත් වූ පිරිස වාචික පරිසරයේ සුදුසුකම් ලබයි. ඒ සුදුසුකම් ලැබුවා අයින් කරන ගාන. හරි. රෝමික 4. එතකොට විෂයන් දෙකක්වත් එතකොට විෂයන් දෙකක්වත් කියනවා විෂයන් තුනම කියන එකක් ගන්න පුළුවන් නේද? මොකද විෂයන් අඩුම ගන්න විෂයන් දෙකක් කියන්නේ විෂයන් තුන පාස් කරනවා තව ලක්ෂණ එකට සුදුසුකම් ලබනවා. එහෙනම් බලන්න විෂයන් දෙකක් විතරක් තියෙන කට්ටිය කවුද කියලා. මෙන්න මෙතන දෙනවා සිංහලයි දෙමළයි. මෙතන දෙනවා සිංහල ඉංග්‍රීසි. මෙතන දෙනවා දෙමළයි ඉංග්‍රීසි. මෙතන දෙනවා තුන. එතකොට මේ තුනම එකතු ගන්න ඕනේ. එතකොට එකතු ගන්න ලේසි. මේක 65යි. ආයෙ මෙතන 8යි. 65 දාන්න 7. සමාන 72. සමත් ගන්න කියන්නේ මේක තෝරගත්ත ගමන් 72ක් කියලා එනවා. හරිද? හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට 11. බලන්න රූපය දැක්කම මම ඉතින් මේ කලින් රූපයක් අඳගත්ත ටික වෙලා යන හින්දා රූපය දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය ඕවේ. හරි. දික්කල PR විස්කාමයේ මත Q ලක්ෂ්‍ය සිට ඇඳි ස්පර්ශක QA හා QB වන අතර AB සමාන්තර AP වේ. හරි. මේක ස්පර්ශක දෙකක් නේ. එහෙනම් ස්පර්ශක වල නීතිය අපි දන්නවා මෙතන කොනේ මෙතන පාද සමාන ඒ වගේම මෙතන කොනේ මෙතන කොනේ සමාන වෙනවා. අපි අර ස්පර්ශක නීති අනුව. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳන් කේන්ද්‍රය ආ කරොත් ඒක ලම්බකයි කියලා අපි දන්නවා. මෙතන ඉඳමුත් එහෙමයි. අපිට දැනට දැනගන්න ඕනේ ඉන්නවනේ පොඩක් කිව්වේ මුලින්ම AP සමාන AQ බව. AP සමානයි AQ බව. AP සමාන AQ බව. හරි. දැන් මම මෙතන අකුරු ටිකක් දාගන්නවා. මෙතන මම x කියලා ගත්තොත් x කෝණය කියලා ගත්තොත් මේක z ඇද්ද තියෙන හින්දා මෙතනත් x නේද? එතකොට මේකයි සමාන හින්දා මෙතනත් නිකන් x වෙනවා. හරි. හැබැයි අපි ඒක ලියන්න ඕනේ. නැත්නම් ඒක රෝමිලක් හරිකන. එතකොට අපි දන්නවා මම මුලින්ම ගන්නම් APQ කෝණය සමානයි x නම් AQ of x. මොකද හේතුව? AQ නෙවෙයි APQ නම් ගත්ත x කියලා මෙතන OQB එක සමාන x. මොකද හේතුව? ඉස්සරහට තියෙන ඒකාන්තර කෝණ.
ඒකාන්තර කෝණ. මොකද පාදයක සමාන්තර කියලා කියනවා. ඒකෙන් තමයි අපිට ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා OQB කෝණය සමානයි OQA. ප්‍රමේය මොකද ප්‍රමේය? ස්පර්ශක සිට ස්පර්ශකයකින් ස්පර්ශක දෙක මේ කේන්ද්‍රයෙන් යාපන රේඛාවෙන් සමච්ඡේදනය නිසා තමයි මේක වෙන්නේ. එතකොට අපි දන්නවා OQ A කෝණයත් x නේද? එතකොට අපි හොයාගත්තේ APQ x ඒ වගේම OQA නැත්නම් මේතන කෝණෙත් x. එතකොට බලන්න අපි දැන් AQP ත්‍රිකෝණය සලකලා APQ සමානයි AQP නිසා මොකද වෙන්නේ? AP සමානයි AQ වෙනවනේ. AP සමානයි AQ. එහෙනම් මේක සමානයි. හරි. ඒක ගත්තේ කොහොමද? සමද්විපාද ත්‍රිකෝණ වල සමාන කෝණ වලට සමග පාද. සමාන කෝණ වලට සමග පාද. සමග පාද. සමාන කෝණ වලට සමග පාද. සරෝමෙලක එකේ ඔක තමයි උත්තරේ. ඊට පස්සේ කියනවා APBQ රොම්බසයක් බව. APBQ රොම්බසයක් බව. හරි. APQB. අපි මේකත් යා කරගමු. හරි. දැන් අපි දෙයක් කියන්නේ මේක අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. අතන මේක රොම්බසයක් කියලා නෙවෙයි අතන සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්නන එක උනයි. රොම්බසයක් කියන්නේ නම් අපිට අනිත් පාදේ ඉගෙන අපිට ඕන කරන දත්ත නෙවෙයි මේක ඇත්තටම මේ ගාන වෙනස් වෙනකොට රොම්බසයක් වල සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්නන එක. හරිද? ආ ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් පෙන්නන එක හදනවා. එතකොට අපි දන්නවා මෙන්න මේකේ AP සමානයි QB ඒ වගේම AP සමාන්තරයි QB කියලා නේ. අපිට මේක සමාන්තර කියන එක දින ගානෙම අපි මේ සමාන කියන හොයාගත්ත මෙන්න මේක. අපි මේකයි මේකයි සමාන කියලා මුලින්ම දැනගෙන හිටියද? ඊට පස්සේ මේකයි මේකයි සමාන කියලා හොයාගත්තා නේද? එහෙනම් අනිවාර්යෙන් මේක සමානයි. ඒ කියන්නේ තමයි AP සමාන AQ. ඒ නිසා AP QB සමාන්තර ආශ්‍රයේදී හේතුව මොකද්ද? සම්මුඛපාද සමාන හා සමාන්තර නිසා. ඒක ලියන්න ඕනේ. හේතුව සම්මුඛපාද සමාන හා සමාන්තර නිසා. ඒතර මේ ගාන වෙනස් වෙනවා මේක රොම්බසයක් නෙවෙයි සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන විදිහ. හරිද? හරි. ඔක තමයි රෝම ඉලක්කම් දෙකේ උත්තරය. රෝම ඉලක්කම් තුන බලන්න. ඒකේ යන්නේ දික්ක QB රේඛ P ස්ටෑඩියම් PA PR PB රේඛ වගේ AP ත්‍රිච්ඡේදන වලම පෙන්නනවා. ඒක මම මුලින්ම මේ රේඛ දික් කරලා මෙතන ලම්බයක් අල්ලගත්තා. හරිද? එතකොට බලන්න අපි ඉගෙනගත්ත විදිහට මෙන්න මෙතන ඒ කියන්නේ මෙතන ඔය තියෙන්නේ QBO කෝණය දර්ශක අණුවයි. එහෙනම් QBE කෝණය දර්ශක අණුවක් වෙන්න ඕනේ. හැබැයි මම මෙතන OPB රෝම ඉලක්කම් තුනනේ. මම කියන්නේ OPB OPB ත්‍රිකෝණය සැලකුවා. ඒක මොන ත්‍රිකෝණයද කියලා පොඩ්ඩක් බලන්න. OP කියන තරේ OB කියන තරේ. එතකොට මේ පාදෙට මේ පාද සමානයි. එහෙනම් මේ කෝණයට මේ කෝණය. ඒ කියන්නේ OB P කෝණය සමාන x. හරිද? එතකොට ඒක හරි x. එතකොට PBE කෝණය ගන්න කොහොමද? PBE කෝණය ගන්න 90 x අඩු කරලා 90 x. හරි. එහෙනම් අපි දැන් PEB ත්‍රිකෝණය සලකලා BPE කෝණය කරගමු. BPE කෝණය.
එතකොට ඒක ගන්න කොහොමද මුළු කෝණේ අගේ අංශක 180යි 180 ඍණ 90 ඍණ x එතකොට බලන්න 180 90 කරපම තව මෙතන මේක අඩු කරනවා sorry ඒ වගේම මෙන්න මේ තව 90කට අඩු කරන්න ඕන බලන්න මම මෙහෙම ගත්තේ අභ්‍යන්තර කොණ තුනේ 180යි ඒක සමානව මේකේ එකතු. එතකොට මම මේක තනි කරගන්න ඕනේ නේද? මේක මේ පැත්තට මේක මේ පැත්තට ගත්තා. ඊට බලන්න 180 90 කරු කරා 90යි. ඒ අනුව මේ අනුව කරා ඉතුරු නෑ. මෙතන ඍණ වෙන x. ඒ කියන්නේ BPE යගේ x වෙනවා නේද? ඒ කියන්නේ අපි දැන් හොයාගත්තා APQ කෝණය සමානයි APQ සමානයි QPB කෝණය සමානයි BPE කෝණය BPE කෝණය සමානයි x. ඒ කියන්නේ මේ කෝණ තුන x උනානේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඊළඟ මේක ගත්තට පස්සේ ලියන්න. එනම් P හරහා PB රේඛාව මගින් AP ත්‍රිත්‍යජනය වේ. අන්න මේක ගත්තට පස්සේ ඒක ලියන්න ඕන. හරිද? ඔක තමයි එතකොට රෝමයක් sorry ක්ලෝසර් ප්‍රශ්න උත්තර. හරියට දැන් 12 වෙනි එකට බලන්න මේක මෙහෙම එකක් කියලා දෙනවා. ABC ත්‍රිකෝණයේ AB හා AC පාදක මධ්‍ය ලක්ෂ පිළිවෙලින් P හා Q. හරි P හා Q වෙනවලු. අපි මුලින් පොඩ්ඩක් රොක්කක් කරගමු. එතකොට මේ වගේ අනිවාර්යෙන් සාධනෙන් කියන දෙකක් තියෙනවා නේද? ඒකින්ද හොඳට බලාගන්න මේ වගේ දෙකක්. මෙහෙම එකක් ගන්නවා. එතන A මෙතන B මෙතන C කියලා ගන්නවා. ABC ත්‍රිකෝණයේ AB හා AC පාදක මධ්‍ය ලක්ෂ. AB පාදක මධ්‍ය ලක්ෂ P මේකේ AC පාදක මධ්‍ය ලක්ෂ Q. Q හරහා AB ට සමාන්තර රේඛා BC පාදයේ ආරෙහිනවා. Q හා AB ට සමාන්තර ඇද රේඛාව. Q හා AB ට සමාන්තර ඇද රේඛාව BC පාදයේ ආරෙහිනවා. හරි. මේක සමාන්තර මෙතන දෙනවා. එතකොට මෙතන හම්බෙන්නේ R ලු. හරි. B R ගේ මධ්‍ය ලක්ෂ T වේ. B R ගේ මධ්‍ය ලක්ෂ T වෙනවා. මෙතන මධ්‍ය ලක්ෂ T වෙනවා. ඒ කියන්නේ මේ කොටසට මේ කොටස සමානයි. හරි. අපිට AB sorry QB ත්‍යා කරගමු. අපිට ඕන වෙන එක මුලින්ම යා කරගත්තා. හරිද? ඕවගේ රූපයක් දෙනවා. දැන් බලන්න අපි මේකේ ගාන හදන්න ඕන වෙනවා. එතකොට මම මෙන්න මේ පාදෙන්දුව x කියලා ගන්නවා. එතකොට මෙන්න මේ BC සමානයි 2x වෙනවා. ඒක කොහොමද එන්නේ කියලා මම කියලා දෙන්නම්. ඔයාලා ඉගෙන ගත්ත මතකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය. අන්න ඒකෙන් තමයි මේක වෙන්නේ. හරිද? මේකේ රෝමයක් මොකුත් නැහැ. මම මුලින්ම QP සමානයි x නම් BC සමානයි 2x. බලන්න මතකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණ දෙක පාදවල මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණ ඉදිරි පාදට සමාන්තර වන අතර දිගින් හරියලා. ඒ කියන්නේ මේක 2x නම් මේක x. හරිද? හරි. ඒක අවුලක් නෑ නේද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකන ගත්තේ. ඔව්. අපිට පුළුවන් ඕනනම් අපිට දැනට ඒක ඇති හොඳටම අපේ ගහලා දෙන්න මොකද්ද බලන්න QRT ත්‍රිකෝණ වර්ගඵලය QRT. එතකොට මේක ආකාර ගන්න වෙනවා අපිට. QRT ත්‍රිකෝණ වර්ගඵලය සමානයි 6 එක PQCB වර්ගඵලය. PQCB. මේක මුළු එකම වර්ගඵලය. එතකොට මට මෙන්න මේ පාද දෙක අතර ලම්බ දුර ඕනේ. මම මේකේ ලම්බ දුර ගන්නවා සිම්පල් h කියලා. ඔව් ලම්බ දුර h කියලා ගන්නවා. හරිද? දැන් බලන්න අපි මේ ලියාගත්ත දත්ත අනුව
PB CQ කියන්නේ මොකද්ද? ප්‍රිස්ම ට්‍රපීසියම්. ඔව්. මේක කියන්නේ ට්‍රපීසියම්. හරිද? ට්‍රපීසියම්. ඒ කියන්නේ අපි වර්ගඵලය මොකක්ද කොහොමද ලියනකොට B CQ වර්ගඵලය සමානයි කොහොමද ත්‍රිවිධ වර්ගඵලයේ භාගය ආධාර පාද දෙකේ දිගවල එකට x ධන 2x වැඩි කිරීම ලම්බ දුර h. එතකොට මේ කොට සුළු කරගත්තොත් x ධන 2x 3x එතකොට 3x h බෙදීම 2යි. अब මේක කොට තියාගමු. අංක එක විදිහට තියාගමු. හරිද? දැන් අපි මේකේ හැටියට QR3 ත්‍රිකෝණ වර්ගඵලය ගමු. QR3 ත්‍රිකෝණ වර්ගඵලය. ඒක ගන්න කොහොමද? භාගය ආධාරික වර්ග. එතකොට බලන්න මේක x. එතකොට මෙන්න මේකත් x. හැබැයි ඒක දෙකට බෙදනවා නේද? එතකොට ඒකේ ආධාරක පාදේ ආර්ථික දිග කීයද? x බෙදීම 2යි. ලම්බ සරලස්යෙන් h. බලන්න මෙතන වෙනවා එක බෙදීම 4යි xh. හරි. මෙතන අංක 1 මෙතන අංක 2. එතන මම අංක 2කින් ඒකේ තියෙන කොහොමද QR3 ත්‍රිකෝණ වර්ගඵලය සමානයි එක බෙදීම 4යි xh. එතකොට බලන්න මම මෙන්න මෙහෙම වැඩක් කරගන්නවා අපිට ඕන වෙනවා මෙහෙම එකක්. මම මෙතන උඩට 3ක් ගන්නවා ඒ වගේම යටට 2ක් ගන්නවා. එහෙම අපිට එකපාර ලියන්න බෑ නේද? එහෙම ලියුවොත් හරිද? ඒකින්ද මම කරන්නේ මේ 3 උඩට ගත්ත හින්දා යටට 3ක් ගන්නවා. මේ යට 2ක් ගත්ත හින්දා උඩට 2ක් ගන්නවා. එතකොට මේක මේ සුළු වෙලා ආයෙත් 3 එක වෙනවා. හැබැයි අපි මෙන්න මේ කොටස විතරක් ගත්තොත් බලන්න 3 බෙදීම 2යි xh කියන්නේ මොකද්ද? PB QC වර්ගඵලය. එතකොට මම මේක එක මේකයි දෙකෙන් සුළු කරහැකි. එතකොට අප 2යි. දෙවරක් 3 6යි. එක බෙදීම 6යි. මේක කියන්නේ මොකද්ද? PB QC වර්ගඵලය. PB CQ වර්ගඵලය සමානයි QR3 වර්ගඵලය. QR3 ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි එක බෙදීම 6යි. PB CQ වර්ගඵලය. PQCB හරි මොකක්ද? එතකොට මේක නම් අපි පෙන්වන්න කියලා තියෙන්නේ. එතකොට මේක ගත්තම කොහොමද? ලම්බ දුර අකුරක් හොයාගත්තා. ඒ වගේම පාදයේ දිගක් x කියලා ගත්තා. එතකොට මේක x නම් මේක 2x කියලා ගත්තේ. මොකක්ද ප්‍රමේය අනුවද? මධ්‍යලක්ෂ ප්‍රමේයට අනුව නේද? හරි. එතකොට මෙතන මධ්‍යලක්ෂ ප්‍රමේය පාවිච්චි කරනවා. කලින්ම තමයි ප්‍රමේය සම්බන්ධ ගැටලුවක් හැදුවනේ. එතකොට මෙතන ප්‍රශ්න තුනක් කතා කරා. මම හිතනවා ඔයාලට හොඳට තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝවේ තවත් අලුත් කොටසක් කරගෙන යමු. ඒක සුබ දවසක්.